තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ මම ඔබ සියලු දෙනාට පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙනවා. කීප දෙනෙක් අපවත පැන නගන ලද ප්‍රශ්නයක් වන මේ භාවනා කරන අයට යంత్ర මන්ත්‍ර වල බලපෑමක් තියෙනවද කියන මේ මාතෘකාව ගැන පොදුවේ ඔබ සියලු දෙනාට මම පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ භාවනා කරන අයට මේ යంత్ర මන්ත්‍ර වල බලපෑමක් තියෙනවද? ඉතින් මට ප්‍රශ්න ගොඩාක් එව්වායට සමහරක් වෙලාවට ඒ කියන්නේ කිහිප දෙනෙක් තමයි මේක එව්වේ. ඉතින් ඒ අයගේ සමහරක් කෙනෙක්ට මේ යంత్ర මන්ත්‍ර වලින් යම්කිසි හානියක් තියෙනවා. ඒ වගේ විවිධ මත තියෙන යාලා ඒවට මුහුණ දෙන අය අන්න ඒ වගේ මුහුණ දෙමින් සිටින අය සමහරක් අය නම් අපි කියලා දීපු විදිහට ඒ මුහුණ දීලා ඉවරලා ඒ ප්‍රශ්න निराකරණය කරගත්ත අපි කියලා දෙන ක්‍රම අනුගමනය කරලා ඉතින් අන්න ඒ විදිහට දැන් මේ මුහුණ දීපු අය සහ යම්කිසි කෙනෙක්ට මේ වගේ බලපෑමක් තියෙයි කියලා හිතෙන හැමෝටම තමයි මම මේ කියලා දෙන්නට යෙදෙන්නේ. දැන් මම ඔබට මුලින්ම කියලා දෙන්නම් මේ යంత్ర මන්ත්‍ර කියන්නේ මොකක්ද කියලා. මේ යంత్ర මන්ත්‍ර කියලා කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම පැමිණෙන එක්තරා වචනයක් බලගතු කරන දෙයක්. මේ වචනයක් එක්තරා වචන කිහිපයක් බලගතු කරලා වර්ෂ අපිට ඕන නම් අපි ගන්න මේ අතීතයෙන් එන වචන තින්නේ සමහර වචන නරක පැත්තට සමහර වචන හොඳ පැත්තට තියෙනවා. සමහර වචන වසර 5000 ගණක් පරණ. ඉතින් ඒවා බලගතු කරලා තියෙන්නේ. ඒ අතීතයේ ඒ වචන විශ්වයත් එක්ක සම්බන්ධයි. එතකොට මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා නරක පැත්තට තමයි මේ වචන තියෙන්නේ. ඉතින් ඒ වචන එක එක්කෙනා බලගතු වෙලා ඒ වගේ මෙයාගේ හිතත් නරකයි. ඒ වචන භාවිතා කරන අයගේ හිතත් නරකයි. ඉතින් ඒ සිතුවිලි ඒ වගේ මේ චිත්තේ නිකුත් වෙලා නරක පැත්තට ක්‍රියාත්මක වෙලා ජප කරන දෙයක් තමයි යంత్ర මන්ත්‍ර විදිහට ඒවා එක එක පිළිවෙත් අනුගමනය කරමින් ඒ වගේම ඔය කියන්නේ දැන් අපි ගොටු දෙනවා කියලා කියනවා. ඒ වගේ දේවල් කරමින් බිලි දෙමින් ඒ වගේ නරක දේවල් කරගනිමින් ඒ වගේම නරක ආත්ම කියලා කියන්නේ අමනුෂ්‍යෝ ආශ්‍රය කරගනිමින් යාලත් ඒවට සම්බන්ධ කරගනිමින් දුෂ්ට බලවේග සම්බන්ධ කරගනිමින් කරන දේවල් තමයි යంత్ర මන්ත්‍ර. මේකෙත් දෙපැත්තක් තියෙනවා. හොඳ පැත්තට කරන යంత్ర මන්ත්‍රයක් තියෙනවා. නරක පැත්තට කරන දේවලුත් තියෙනවා. ඉතින් ඒව ගැන මම කියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ යంత్ర මන්ත්‍ර වල ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙව කාලයක් අපි දැන් මේ අතීතේ ඉඳන් කරගෙන ඒව බලගතු වෙලා තියෙන්නේ. එතකොට ඒව බලගතු වෙලා හොඳ පැත්තට නරක පැත්තට කියන දෙපැත්තටම තියෙනවා. දැන් අපි ගමුකෝ අවුරුදු 2500ක්ම පැරණි අපේ පිරිත් කියලා කියන්නේ මේ pāli શબ્දයෙන් තියෙන විශ්වයට අයිති ශබ්දයක් වෙන ඒ වගේ විශ්වයට අයිති භාෂාවක් වෙන දෙයක් තමයි pāli කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ විසින් ඒ දේ තෝරගෙන ඒ අපේ pāli කියන වෙල පිරිත් කියන දේවල් හොඳ පැත්තට දේවල් සහ ක්ලේශයන් නැති කරපු අය තමයි මේව අපිට දේශනා කරලා කියලා දුන්නේ. කවුද? බුදුන් වහන්සේ කියන්නේ සියලු කෙලෙස් නැති කරපු උත්තමයෙක්. රහතන් වහන්සේලා, මහා රහතන් වහන්සේලා. එතකොට උන්වහන්සේලාගෙන් තමයි මේක පැවතගෙන එන්නේ. එතකොට ඒව ඊටත් වඩා අර යంత్ర මන්ත්‍ර වලටත් වඩා බලගතුයි. එතකොට ඒ වගේන් කෙරෙන බලගතු භාවයේ විශ්වයෙන් අර යంత్ర මන්ත්‍ර කියන තුන්වෙනි පාර්ශ්වය දේවල් කඩලා දැමීමට තරම් බලගතුම දේවල් තමයි මේ පිරිත් වගේ දේවල්. ඉතින් මේ දේවල් ගැන ඔයාලා දන්නවා. ඉතින් මෙන්න මේව අවුරුදු 2500ක් තිස්සේ මිනිස්සුන්ගේ කටවල් වලින් ශබ්දයෙන් එතකොට ඒවා බලගතු වෙලා තියෙන විශ්වයේ තුල. ඉතින් ඒක තුල අපිට ඒ වගේ යంత్ర මන්ත්‍ර වල තියෙන බලය කඩා ගන්නට පුළුවන්. අමනුෂ්‍යයන්ගේ තියෙන බලපෑම් හරියට දැන් මම ඔය අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට විසඳුම් කියන දේශනාව තුළ පිළියම් 4ක් කියලා දෙමින් ඒව කරන විදිහ හැමදේම විස්තර කරලා ඔබට කියලා දීලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහට ඒ පිළියම් වලින් අපි දෙවෙනි පාර්ශ්වයක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. අපිට ඒව නැති කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේ තුන්වෙනි පාර්ශ්වයේ වැඩවලට තමයි දැන් තුන්වෙනි පාර්ශ්වයෙන් අපිට දැන් මේක අපිට භාවනා කරන කෙනෙක්ට මේකේ බලපෑම තියෙනවද කියලා තමයි අහන්නේ. ආධ්‍යාත්මික අයට මේ යంత్ర මන්ත්‍ර වල බලපෑම තියෙනවද කියන එක තමයි පොදුවේ මට කීප දෙනෙක් අහන ප්‍රශ්නයක් බවට පත් උනේ. මේ ප්‍රශ්නෙට ඒක නිසායි මම පොදුවේම උත්තරයක් දෙන්නට ඕනේ කියලා කල්පනා කරේ. ඉතින් මේ අපි මේ පොදුවේ මම මේ කල්පනා කරපු ප්‍රශ්නය ගැන මේ දැන් අපි හිතන්නකෝ අපි භාවනා කරන කෙනෙක් කියලා. අපි හැමෝම භාවනා කරනවානේ. එතකොට ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව අනුව දේශනා අහලා භාවනා කරන බොහෝ අය ඉන්නවා. දැන් මෙහෙම කෙනෙක් භාවනා කරන්න ඉන්නවා.
එතකොට භාවනා කරලා මම මුලින්ම කියලා දෙන්න චිත්ත ශක්තිය ගැන. දැන් අපි භාවනා කරලා අපි මොකද්ද දියුණු කරන්නේ? අපේ මනස, අපේ හිත තමයි දියුණු කරන්නේ. අපේ හිත අපි කාලයක් දියුණු කරනවා. සමත භාවනාවෙන් දියුණු කරන. ඒ වගේම අපි සිහිය පවත්තලා ඒ විදර්ශනා කෝලවත් කියලා දෙනවා අපි. ඒකත් කරනවා. එතකොට අපි මේ දෙකම කරගෙන යනවා. මේක තමයි ලෝකයේ බලගතුන් පළවෙනි පාර්ශ්වය. එතකොට මම පාර්ශ්ව තුනක් කිව්වා. දෙවෙනි පාර්ශ්වයට මම දැම්මා පිරිත්. ඒ වගේම තුන්වෙනි පාර්ශ්වයට දැම්මා යంత్ర මන්ත්‍ර කියන බලි තොইল කියන සියලු දේමයිත් වෙන්නේ ඔව්වට තුන්වෙනි පාර්ශ්වයේ දේවල් විදියට. එතකොට පළවෙනි පාර්ශ්වයේ දෙයක් අපි කරද්දී චිත්ත ශක්තිය දියුණු කරද්දී අපි මේක අපේ මනසින් දැකගෙන අපි ওই බාහිර තුන්වෙනි පාර්ශ්වයේ දේවල් ගණන් නොගෙන අපි මේ දේවල් කරන්න අපි පළවෙනි පාර්ශ්වයේ අපි චිත්ත ශක්තිය දියුණු කරන්න අපි හිතමු අපේ හතුරෙක් අපිට යම්කිසි කොඩ විනියක් කරනවා. අපිට අමනුෂ්‍යයෙක් බන්දලා එවනවා. ඒ කරන දේවල් වල ප්‍රතිඵල එයාලට නැති වෙනවා. ඒව විනාශ වෙලා යනවා. මොකද හේතුව අපේ චිත්ත ශක්තිය ප්‍රබලයි. අපේ චිත්ත ශක්තිය ප්‍රබල වෙන්න එයාලට බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා. කොච්චර බලපෑම් කරක් ඉස්සර ඔය දැන් කියනවා අමනුෂ්‍ය බන්දලා යවනවා කියනවා. ඉතින් මෙන්න මේ වගේ බන්දලා යවන ක්‍රම මේ හැම දෙයක්ම ඉස්සර තිබිලා තියෙන. ඒව කරන්න පුළුවන්. තුන්වෙනි පාර්ශ්වයේ වැඩ කරන්න පුළුවන්. ඒව වල යంత్ర මන්ත්‍ර බලිතොයිල් වලින් කරන්න පුළුවන්. නමුත් ඒ වගේ අපි පළවෙනි පාර්ශ්වයේ කෙනෙක් නම් අපි මේ විදිහට භාවනා කරන කෙනෙක් නම් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන කෙනෙක් නම් ආධ්‍යාත්මික චිත්ත ශක්තිය දියුණු කරන කෙනෙක් නම් බුදුන් වහන්සේ කියලා දීපු විදිහට සිහිය පවත්වන කෙනෙක් නම් අපිට තියෙන මේ බලපෑම නිකම්ම නැති වෙලා යන. ඒව කැඩිලා යන. හේතුව මොකද්ද? මේ ඔක්කොටම වඩා බලවත් තමන්ගේ චිත්ත ශක්තිය. අපිට චිත්ත ශක්තිය මෙව කඩා ගන්නත් පුළුවන්. අනික ස්වභාවයෙන්ම කැඩෙනවා. ඒවගේ බලපෑම නැති වෙනවා. ඒව නිකම්ම කැඩිලා විනාශ වෙලා යනවා. ඒවට ලං වෙන්නෙත් නෑ. මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් වෙන්නේ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මැවිලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිත මත, සිතුවිලි මත, චිත්ත ශක්තිය මත. ඒ වගේම හිතේ මැවෙන දේවල් අනුව තමයි මේ භෞතික දේවල් නිර්මාණය කරලා තියෙන්නේ, හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකට මුල් වෙලා තියෙන හිත. ඉතින් අපි හිත ගැන ගවේෂණය කරන පුද්ගලයෝ හැටියට මේ පළවෙනි පාර්ශ්වයේ අය, ඒ වගේම හිත දියුණු කරන පුද්ගලයෝ හැටියට ඊට වඩා තුන්වෙනි පාර්ශ්වයක් බලගතු වෙන්න විදියක් කොහෙත්ම නැහැ. මගේ අත්දැකීම් තියෙනවා මට ඇති තරම්. එහෙම කරන්න බෑ. මම 100% දන්නවා. අපේ මනස මේ තුන්වෙනි පාර්ශ්වය අය කරන පළවෙනි දෙයක් තමයි මනස වටවන එක. මනස වැටුනොත් නම් කීයටවත් නැගිටින්න අමාරුයි. එතකොට පළවෙනි පාර්ශවයාගේ දැන් බුදුන් වහන්සේගේ විදිහට අපි ආධ්‍යාත්මික භික්ෂුන් නාලිකාවේ සිහිය පවත්වන්න, පොසිටිව් වෙන්න, ඒ වගේ ධනාත්මක වෙන්න, ඒ වගේම හොඳට සිහිය පවත්වාගෙන තමන්ව හඳුනා ගන්න ඒව අපි කියලා දෙනවා. ඒ වගේම සමත භාවනාව දියුණු කරන්න කියලා දෙනවා. එහෙම කරද්දී අපේ මනස වැටෙන්නේ නැහැ. මනස වැටෙන දුර්වලය තමයි තුන්වෙනි පාර්ශ්වයේ දේවල් වලට ග්‍රහණය වෙන්නේ. දැන් යම්කිසි කෙනෙක්ගේ මනස දුර්වල නම් හැම වෙලේම මට අන්වින කොඩි වින කරනවා. හැම වෙලේම මට අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා කියලා මේ වගේ හිතන අය ඉන්නවනේ. මේ වගේ නිරන්තරයෙන්ම හිතන අයට ඒ බලපෑම් ඇති වෙනවා වැඩි. කොහෙවත් යන්නේ දැන් හිතන්නකෝ ඒ සමහරක් වෙලාවට අමනුෂ්‍යන්ගේ බලපෑමක් නැහැ. මේ යකා මෙහෙම හිතන්න මේ හාදයා මෙහෙම හිතන්න මේකගේ මනස දුර්වලලා අර වගේ උන් ලං වෙනවා වැඩි. එතකොට අන්න ඒ යක්කු මල පෙරේතය ඔක්කොම ලං වෙනවා. ඒ හැම වෙලේම හිතනනේ මට යක්කුන්ගේ බලපෑම මට අමනුෂ්‍යන්ගේ බලපෑම තියෙන්නේ. අන්න එහෙම හිතන්න ඉතින් අර තුන්වෙනි පාර්ශ්වයේ අමනුෂ්‍ය යంత్ర මන්ත්‍ර සූත්‍ර ඒ ඔක්කොගෙන් බලපෑම එනවා. ඒව එකක් හරි ඔප්පු වුණොත් එහෙම ඒව නිරන්තරයෙන්ම එන්න ගන්නවා. එතකොට අපි කරන්න ඕන මොකද්ද? නෑ ඒ ඕන මගුලක් මට වෙච්චාවේ, ඕන යంత్ర සූත්‍රයක් මට වැදිච්චාවේ, මට ප්‍රශ්නයක් නෑ. කොහොමත් අපි මැරෙන මිනිස්සු මැරිච්ච දෙන් කියලා ආධ්‍යාත්මික ශක්තිය හැබැයි අනිවාර්යෙන් දියුණු කරන්න ඕනේ. ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ අපි කියලා දෙන භාවනා ක්‍රම, ඒ වගේම මේ විදිහට සිහිය පවත්වන වැඩ, ඒව කරන්න යක්කුත් ආව තුනුත් හැරිලා යනවා මුට මොනවා කරා වැඩක් නැහැ නේ කියලා හැරිලා යනවා. ඒ වගේම යක්කුන්ට තියා කිසිම අමනුෂ්‍යයට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. එතකොට යంత్ర මන්ත්‍ර සූත්‍ර වලින් කොඩවින වලින් අපිට කොච්චරක් බලපෑම් කරන්න හදන කට්ටඩියා ඉන්නවනම් එයාගේ උත්සාහය નિરර්ථකයි. කිසිම අර්ථයක් නැහැ, කරන වැඩේ තේරුමක් නැහැ. හැබැයි ඒ යක අර වගේ හැම වෙලේම ඍණාත්මකව හිතන අනේ මට කොඩින කරනවා මට අමනුෂ්‍ය බලපෑම් තියෙන කියලා අන්න එහෙම හිත නිරන්තරයෙන් ඉන්න මිනිස්සෙට බලපෑම් කරොත් එහෙම ඉතින් ඒ අරුන්ගේ බලපෑම් නිකම්ම වැටෙනවම තමයි, බලපෑම් සිද්ධ වෙනවම තමයි. මොකද මනස
මේක එයාගේ පිරිසුදු නැති නිසා සහ එයා විසින්ම දැන් අපි කියලා දෙන්නේ මනස දියුණු කරන අයට තමන් විසින්ම තමන්ගේ පෞරුෂත්වයේ තමන්වම ගොඩනැගින වෙන විදිය තමයි අපි කියලා දෙන්නේ. නමුත් මේ කියන අය එහෙම තමන් විසින් ගොඩනැගෙන්නේ නැතුව අනුන්ගෙන් පිහිටක් හොයනවා. තව යන්ත්‍ර මන්ත්‍ර දේවාලයකින් පිහිටක් හොයන නිසා තවත් කේන්දරවල වලින් ඇඟට යන්ත්‍රයක් දාගෙන ඉන්න පිහිටක් හොයන නිසා එයාලා අනිවාර්යයෙන්ම මානසික වැටෙනවාම තමයි. ඒක නිසා හැම දෙයකටම මුල මනස. එතකොට අපිට දැන් මේ වගේ බලපෑම් තියෙන අයට මම අනිවාර්යයෙන්ම දැන් ওই අමනුෂ්‍ය ප්‍රශ්න වලට විසඳුම් කියන දේගේ දෙවෙනි පාර්ශ්වයේ දේවල් කියලා දීලා තියෙනවා. ඒ දෙවිවරුන්ට බාර වෙන දේවල්, ඒ වගේම පිරිත් සජ්ජායනයේ දේවල්, ඒ වගේ පිළිවෙත් ටිකක් කියලා දෙනවා. එතකොට මගේ විදියට මම මේ ඔයාලට කියලා දීපු දෙවෙනි පාර්ශ්වයයි, ඒ වගේම පළවෙනි පාර්ශ්වයයි කියන දෙකම අපි අනුගමනය කරොත් ওই තුන්වෙනි පාර්ශ්වයෙන් කොච්චර බලපෑම් කරත් කිසිම වැඩක් නැහැ. අමනුෂ්‍යෝ යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ඔය කියන බලි තොයිල් කිසිම දෙයක් කරාට කිසිම වැඩක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් ලබන්න බෑ. මොකද අපි දෙවෙනි පාර්ශ්වය කියලා කියන්නේ දෙක කියන්නේ බලවත් වැඩි කියන එකනේ. දෙකක් කරනවා එකක් කරනවා. දැන් ඔය මම භාවනාව අතරතුර කළ යුතු දේවල් කියලා ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් කරන්න කෙනෙක්ට කොහොමද බලපෑමක් වෙන්නේ? ඔයාලම හිතන්න කොහොමද බලපෑමක් වෙන්නේ? බුදුන්ට එහා ගියපු දෙයක් නෑ. බුදුන්ගේ වචනෙට එහා ගියපු දෙයක් නෑ. ඒක නිසා ඔයාලා කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාලා මේ දේවල් කරනවා නම් ප්‍රායෝගිකවම තුන්වෙනි පාර්ශ්වයෙන් කොච්චර දේවල් කරත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. අවුලක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා පළවෙනි පාර්ශ්වයෙන් ඔයාලගේ මනස හදා ගන්නවා. සිහියෙන් ඉන්නවා, ධනාත්මක හිතනවා. ඒ වගේ භාවනා කරනවා, චිත්ත ශක්තිය දියුණු කරනවා, කුණ්ඩලිනී ශක්තිය දියුණු කරනවා, සමත භාවනා, විදර්ශනා භාවනා දියුණු කරනවා. ඒ වගේම දෙවෙනි පාර්ශ්වයෙන් පිරිත් සජ්ජායනා කරනවා. ඒ හැමදේම කරනවා. වත් පිළිවෙත් ටික කරනවා. බුදුන්ට උපස්ථාන කරනවා. ගිලම්පස පූජාව, බුද්ධ පූජාව, සවස ගිලම්පස පූජාව, දහවල් බුද්ධ පූජාව, පිරිත් සජ්ජායනා කරනවා. ඒ හැමදේම කරනවා. ආටානාටි සජ්ජායනා කරනවා. එතකොට මේ හැම දෙයක්ම කරන කෙනෙක් ඒ වගේ මම බාහිර වෙන්න විදියක් කියලා දීලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ඒ පාර්ශ්වයේ දෙකේම වැඩ කරද්දී කොහොමද කියන්නකෝ මේ වගේ යන්ත්‍ර සූත්‍ර වල බලපෑමක් සිද්ධ වෙන්නේ? කිසිසේත්ම සිද්ධ වෙන්නේ කරත් වැඩක් නැහැ. ඒවා නිර්ර්ථකයි ඉස්සෙල්ලා මම කිව්වා වගේම. ඒක නිසා ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ අපිට මේ භාවනාව දියුණු කරන කිසි කෙනෙක්ට මේ බලපෑම් කරන්න බෑ. භාවනාව හරියාකාරයෙන් දියුණු කරන කිසි කෙනෙක්ට මේ අන්තිමේට හොඳටම චිත්ත ශක්තිය ප්‍රබල වුණාම අපිට දෙවෙනි පාර්ශ්වය ඕනෙත් නැහැ. පළවෙනි පාර්ශ්වය විතරක් හොඳටම ඇති. එයාට අදිෂ්ඨාන කරන්න විතරක් තියෙනවා. හිතන්න මට කොඩු විනයක් කරා. හරි මමත් ඒක දැක්කම මට කොඩු විනයක් කළා. එක සිතුවිල්ලයි නිකුත් කළා තින්නේ ඒ කොඩිනේ විද්වංශනේ වේවා නැත්නම් ඒ කොඩිනේ විනාශ වේලා යවේවා කියලා ඔය තර්ඩ් අයි විවෘතේ චෑනරන නිකම්ම කඩලා අයින් කරන්න පුළුවන්. අමනුෂ්‍ය බන්දලා එවුවනම් ඒව කඩලා නිකම්ම නිදහස් කරන්න පුළුවන්. දෙවෙනි ඇස විවෘතේ චෑනරන ආපහු කරකලාම යවන්න පුළුවන් එක විනාඩියේ ඔය අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා. එතකොට අන්න ඒ විදිහේ එතකොට මේ වගේ විසඳා ගැනීම ආධ්‍යාත්මික ලෝකේ චිත්ත ශක්තිය දියුණු කරපායට අනන්ත අප්‍රමාණ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ හැකියාවල් අරගෙන ඒවා තෘෂ්ණාවක් නැතුව අනුන්ට ඒ කියන්නේ තමන් වැඩෙක් වෙනවා තමන් පොරක් කියලා පෙන්වන්න යන්නේ නැතුව මාන්නේ ගන්න නැතුව ඒ වගේ තමන් පොරක් කියලා පෙන්වන්න යන්නේ නැතුව ඒවා තෘෂ්ණාවෙන් අල්ලගන්න නැතුව ඉන්න අයට මේ දේවල් හැකියාවල් ලැබෙනවා ස්ථීරවම. ඒවා ලැබුණාම ඒවා නිදහසේ ඒවට තියෙන ඒ වගේ එන බලපෑම කරකලා යැවීමේ හැකියාව තියෙන ආපස්සටම ඒ කරලා එවන අයටම. ඉතින් මෙන්න මේ වගේ හැකියාවල් වල ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු කිරීමේ වැදගත්කමක් තමයි මෙන්න මේක. එතකොට පළවෙනි පාර්ශ්වයේ විතරක් පළවෙනි පාර්ශ්වය හොඳටම දියුණු කරපු අයට මේ හොඳ ආකාරයෙන්ම දියුණු කරගත්ත අයට මේ තුන්වෙනි පාර්ශ්වයේ වැඩ කියලා කියන්නේ මේ චූටි වැලකැටියක දෙයක් විතරයි. චූටි දෙයක් විතරයි. පොඩි දූවිල්ලක් වගේ දෙයක්. ලොකු දූවිල්ලක් නෙවෙයි පොඩි දූවිල්ලක් වගේ දෙයක්. නියපොත්තක වදින දෙයක් තරම් දෙයක් විතරයි. නියපොත්තෙන්ම කඩලා දාන්න පුළුවන්. නිකන් ගහලා මරලා දාන්න පුළුවන්. ඒකින්ද කවදාවත් භාවනා කරලා දියුණු වෙන අයට භාවනා කරන අයට ආධ්‍යාත්මික ශක්තිය අපි කියන විදිහට මේ විදිහට අපේ යටතේ නැතත් මේ විදිහට නිවැරදි අවබෝධකින් යුක්ත ගුරුවරයෙක් යටතේ හරි ස්වාධීනව භාවනාව දියුණු කරන කෙනෙක් යටතේ ස්වාධීනව භාවනා කරන කෙනෙක්ට හරි මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම අමනුෂ්‍යයෙක්ගෙන් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කාරණාව හොඳට වටහා ගන්න. යంత్ర මන්ත්‍ර වලින් බලපෑමක් නැහැ. ඒකයි මම මාතෘකාවටම දැම්මේ භාවනා කරන අයට යంత్ర මන්ත්‍ර වල බලපෑමක් නැත කියන දේ මම කියන්නට යෙදුනේ ඒකයි. නැත්තම් ගොඩ අය හිතනවා අපිට බලපෑම් තියෙනවා අපි භාවනා කරන්න දැන් මේ වැරදි වැටහීමක් අරගෙන තියෙනවා සමහරු මෙන්න මෙහෙම.
දැන් සමහරව මට තේරිච්ච එකක් තමයි කියනවා යාලා කෙලින්ම කතා කරන අය මට භාවනාව හරියට දියුණු කරන්න බැරි මේ යంత్ర මන්ත්‍ර වල තියෙන බලපෑමක් නිසාද කියලා අහනවා. එතකොට ඒක ඉතින් එතන ඔයාලටම තේරෙනවනේ ප්‍රඥාව තියෙනවා නම් ඒක මෝඩ කතාවක් කියලා. මං ඔයිට කලිනුත් කියලා තියෙනවා මේ බාහිර පරිසර කාරණා හේතුවක් නෙවෙයි අපිට මේ භාවනාව දියුණු කරගන්න බැරි වෙන්නේ. බාහිර කාරණා කිසි දෙයක් හේතුවක් නෙවෙයි. අපේ උත්සාහය උනන්දුව කැපකිරීම නැතිකම විතරයි ප්‍රශ්නයකට එන්නේ. එහෙම නැතුව යంత్ర මන්ත්‍ර උනත් අර අලු ගසා දාගෙන නැගිටින්න හොඳ අලියා වගේ තේජස් අලියා වගේ සිංහා වගේ ඔයාලා නැගිටින්න. ඔයාලටම පුළුවන්. එම් බාහිර කාරණා කිසි දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒකින්ද කොයි වෙලාවකත් අපේ ගෙදර කොඩි විනයක් තියෙනවා. අපේට යంత్ర අනම්මනම් කරලා තියෙනවා. අපේ ගෙදර අමුනුෂ්‍යයෝ ඉන්න. මෙව්වනම් හේතු නෙවෙයි. භාවනා නොකර ඉන්නත් භාවනාවෙන් දියුණු නොවෙන්නත්. එතකොට තමන්ගේ උනන්දුව කැපකිරීම නැතිකම විතරයි. ඒ කියන්නේ තමන්ගේ හිතට දාගන්නවා රාමුවක් දෘෂ්ටියක් අනේ මට කොඩින කරලා තියෙනවා අනේ මට අමනුෂ්‍ය බලපෑම් අනේ මට යంత్ర මන්ත්‍ර කරලා තියෙනවා මෙන්න මේ වගේ එක එක විස බීජ ඔලුවට දාගෙන තියෙනවා මෙන්න මේක එක හේතුවක් මෙන්න මේ භාවනා නොකර ඉන්නේ ඒ තමන්ගේම හිතට බාහිර කාරණා කොඩිනයක් කරගෙන තමන්ගේ හිතටම මේ තමන්ගේ බාහිර දේවල් අමනුෂ්‍යගේ ප්‍රශ්න හැම දෙයක්ම දැන් ගොඩක් අය මේ පිරිත් ගැනත් හිතාගෙන ඉන්නවා මේ දැන් සමහර විතාගෙන ඉන්න මල ගෙවල් වල ගිහිල්ලා ආපුවම භාවනා කරන්න හොඳ නැහැ කිලි කියලා කියනවා මොන බම්බුවද බුදුහාමුදුරුවෝත් එහෙම කියලා නේ යంత్ర මන්ත්‍ර වලට තුන්වෙනි පාර්ශ්වය වුණා කැඩිලා බිඳලා යනවා ඒවට නම් හොඳ නැහැ හරි දෙවෙනි පාර්ශ්වයට පළවෙනි පාර්ශ්වයට ඌව බලපාන්නේ ඊළඟට දැන් ගැහැණුවයි මට කාන්තාව කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ එයාලගේ මානසික සුද්ධිය වෙන දවසට භාවනා කරන්න හොඳ නැද්ද කියලා. කවුද එහෙම කියලා තියෙන්නේ? ඒවත් පච කතානේ. ඒවා මෙව්වත් තේරෙනවා මෝඩින්ගේ කතා කියලා. එහෙම දෙයක් නෑ. ඒවත් තුන්වෙනි පාර්ශ්වයේ කතා ඇත්තටම. එහෙම දෙයක් නෑ. මේ භාවනා කරන්න නැකත් මේ ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කරන්න නැකත් අනම්මනම් කිසි දෙයක් නෑ. Tamanට හිතෙන්න Tamanගේ උනන්දුවයි උත්සාහය වීරය විතරයි ඕනේ. මේ දේවාලේ ගියා, මල ගෙදර ගියා, කොටහළු ගෙදර ගියා, ඒ වගේ පාටි එකකට ගියා. ඒව කිසි දෙයක් අදාළ නෑ. අද සමාජ ශාලාවකට ගියා ඒව අදාළ නැහැ. අද අරගලයකට ගියා අද ගිහිල්ලා එක්ක ට්‍රිප් එකක් ගියා. ඒ කිසි දෙයක් අදාළ නැහැ ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කරන්න. ඕන කෙනෙක්ට ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කරන්න පුළුවන්. මට යంత్ర මන්ත්‍ර කළා තියෙනවා මට විවිධ බලපෑම් තියෙනවා අමනුෂ්‍යගේ බලපෑම් තියෙනවා. මෙන්න මේ වගේ හේතු හදා ගන්නවා දෘෂ්ටි හදා ගන්නවා භාවනා නොකර ඉන්න ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු නොකර ගන්න. ඒ වගේම අර මං කිව්වා කාන්තාවන් අර මානසික සුද්ධියත් ඒකත් මානසික ඒකත් දෘෂ්ටියක් කරගෙන තියෙන්නේ. මේ වගේ මෝඩ අදහස් ඔලුවට දාගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට දෘෂ්ටි දා ගන්නවා රාමු දා ගන්නවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ නොකර ඉඳීමට ඒක හේතුවක් කරගන්න. ඉතින් මෙව සමාජයේ තියෙන බොරු කතා පොත්පත්වලවත් ඔහොම දෙයක් නෑ. ඒක නිසා මේව කොහෙන් හොයාගන්න එව්වත් දන්නේ ඔය එක එක මිනිස්සුන්ගේ කතාවල් වලින් එන දේවල්. ඔන්න යంత్ర මන්ත්‍ර වගේ දේවල් වලට ඕව බලපානවා. තුන්වෙනි පාර්ශ්වයේ වැඩවලට නම් කිසිසේත්ම ඒ කියන්නේ හැම අනිවාර්යයෙන්ම බලපානවා. ඔය කොටහළු ගෙවල් වලට යන ඒවා මාසික කිලි දේවල් ඒව නම් බලපානවා තුන්වෙනි පාර්ශ්වයේ වැඩවලට. ඉතින් මම නම් ඒව ගණන් ගන්නෑ මම ඕකට බයත් නැහැ. ඉතින් අන්න ඒ වගේ මට ලංකාවෙම එක්කහුවෙලා මට කොඩි වින කරා ලෝකෙම එක්කහුවෙලා කොඩි වින කරා මගේ මනස මන් දන්න නිසා මට කොච්චර බලපෑම් කරත් වැඩක් නැහැ. ඒව සිද්ධ වෙන්නේ ඒව කඩන්නත් බෑ. මගේ මනස කඩන්න බැරි බව මම ස්ථීර වශයෙන්ම දන්නවා. ඉතින් අන්න ඔයාලා ඒ වගේ වෙන්න. මුළු ලෝකෙම එක්කහුවෙලා ලංකාවෙම එක්කහුවෙලා ඔයාලට කොඩි වින අනවින නේ අමනුෂ්‍ය බලපෑම් කරත් මිත්‍යා දෘෂ්ටික බලවේගයේ එක්කහුවෙලා ඔයාලට වටන්න හැදුවා. ඔයාලා අපි කියන විදිහේ පළවෙනි පාර්ශ්වයේ ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරගෙන ඒ වගේම දෙවෙනි පාර්ශ්වයෙන් පිරිත් සජ්ජායනා වගේ දේවලුත් කරගෙන දාන මාන ආමිෂ පූජාත් කරගෙන පළවෙනි පාර්ශ්වයෙන් ඔයාලා අපි කියන විදිහටම සිහිය පවත්වාගෙන මේ සමත විදර්ශනා භාවනාවල නියැලෙනවා නම් මුළු ලෝකෙම Tamanට විරුද්ධ වුණා කිසිම ගාණක් නැහැ. මොකද එයා දියුණු පුද්ගලයෙක්. එයා උසස් පුද්ගලයෙක්. එයාට එහෙම ලෝකෙම විරුද්ධ වෙන්නේ එයාට ලෝකෙ එක්කහුවෙලා එයාගෙන් ඉගෙන ගන්න එනවා මිසක් කැරෙන්න. එහෙම විරුද්ධ වෙන්නේ නමුත් මම මේ ඔයාලට පැහැදිලි කරලා හොඳටම පැහැදිලි වෙන්න ඕනේ නිසා තමයි මේ කාරණාව ඔයාලට මම කියලා දෙන්නේ. ඒක නිසා ඔයාලා තේරුම් ගන්න භාවනා කරන අයට යంత్ర මන්ත්‍ර වල කිසිම බලපෑමක් නැති බව හොඳටම වටහා ගන්න. මොකද මේ කාරණාව ඔයාලා තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් අරගෙන ඉන්න ඔය ඉන්න ගමේ ඉන්න මෝඩ මිනිස්සුන්ට මෝඩ කියන්නේ හැමෝටම නේ සමහරු ඉන්න ඔය වගේ මෝඩ අදහස් දරනවා. මේ වගේ මෝඩ අදහස් දරන අයට ඔවා කියලා දෙන්න. ඒක තේරුම් ගන්නව නම් පමණක්
කියලා දෙන්න. මොකද තේරුම් නොගන්නවා නම් ඒක වටහා ගන්න නැත්නම් ඒ කාලේ ඔයාලගේ අපරාධේ ඒ වෙනි මෝඩ පුද්ගලින්ට කියන්නට යන්නත් එපා. ඔයාලගේ භාවනාව දියුණු කරගන්න. එතකොට අපේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ භාවනා කරන අයට මම දන්නවා එයාලගේ දෘෂ්ටි කඩා ගන්නවා. අපි ඒව පෙන්නලා දෙන්න හින්දා. එතකොට අපි කියන විදිහට වැරදි අඩුපාඩු හදා ගන්නවා. ඒක නිසා කිසිම බලපෑමක් නැතුව එයාලගේ ආධ්‍යාත්මික ජීවිතය එයාලට දියුණු කරගන්න පුළුවන් බව මම අනිවාර්යෙන් විශ්වාස කරනවා. අනිවාර්යෙන් මම දන්නවා. ඒක නිසා මේ යంత్ర මන්ත්‍ර කිසිම දෙයක් බලපෑමක් නෙවෙයි. ඒක නිසා දැන් හිතන්නකෝ අපේ ගෙදරට කොඩිවින කරලා තියනවා කියලා හිතන්නකෝ. කොඩිවින 10ක් කරලා තියනවා. හිතන්න. අන්න ඒ විදිහට කොඩිවින 10ක් කළා අමනුෂ්‍යෝ 100ක් විතර ඉන්නවා. හැබැයි මම කියන විදිහට මේ දෙවෙනි පාර්ශ්වයේ වැඩි ඒ වගේම පළවෙනි පාර්ශ්වයේ වැඩිත් එයාලා කරනවා නම් දැන් ඔය අපේ තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න වලට විසඳුම් කියලා දේශනා. ඒකත් කරනවා නම් ඒ දේශනාවේ තියෙන පිළිවෙත් හතරක් කරනවා නම් ඒ වගේම මම කියන ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරනවා නම් අනිවාර්යෙන් මම 100% මම රස්තියාදු භාෂාවෙන් කියනවා කැට තියලා කියනවා. ඒ වගේම 100% ගැරන්ටි කරලා කියනවා මම අර කොඩින 10ක් කැරෙනවා. අමනුෂ්‍ය 100ක් ඉන්නවනම් 100ම අයින් වෙනවා. හොඳ අපිට උදව් කරන අමනුෂ්‍යයෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න ඉතුරු වෙයි. බුදුන් සරණ ගියපු අමනුෂ්‍යයෙක් ඉන්නවනම් ත්‍රිවිධ රත්නයේ සරණ ගියපු අමනුෂ්‍යයෙක් ඉන්නවනම් එයාලා ඉතුරු වෙයි. ඉතුරු දුෂ්ට බලවේග සියල්ලම ඉවත් වෙලා යනවා. 100ම දුෂ්ට බලවේග නම් 100ම ඉවත් වෙලා යනවා. මම ස්ථිර කරලා කියන්නේ අනිවාර්යෙන් මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තාම ඔයාලට තේරෙයි දැන් කොච්චර ශක්තියක්ද චිත්ත ශක්තිය කියන්නේ. චිත්ත ශක්තිය කියන්නේ හිතා ගන්නට බැරි ප්‍රබල ශක්තිය. බුදුන් වහන්සේට පවා චිත්ත ශක්තියේ ඕනම දෙයක් කඩන්න පුළුවන්. ඒ බුදුන් වහන්සේගේ එක ශණය හිතන්නේ. රහතන් වහන්සේලාට එහෙම කිසිම කොඩි විනයක් අනවිනයක් වදින්නේ නැහැ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඒ මාර්ගයේ ගමන් කරන අයට, ධානලාභීන්ට, ඒ වගේ සමත විදර්ශනා භාවනාවල් දියුණු කරන අයට, ඒ මාර්ගවල ගමන් කරන අයට යంత్ర මන්ත්‍ර වල කිසිසේත්ම බලපෑමක් නැහැ. මොකද එයාලා දියුණු කරන්නේ චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය කියන්නේ පළවෙනි පාර්ශ්වයේ විශ්වයේ තියෙන බලගතුම දේ, සබහාදාම ආදරය කරන දේ, සබහාදාම කැමැතිම දේ, විශ්වයේ කැමැතිම දේ. ඒකට කැමැති ගොඩාක් සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවරු බ්‍රහ්මයෝ ඉන්නවා. මේ හැමෝම කැමැති ඒකට. එතකොට අමනුෂ්‍ය වුණත් ඉන්නවා ඒකට කැමැති අය. ඉතින් ඒ හැමෝගෙම පිහිට ආරක්ෂා ලැබෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට, ඒ වගේ දියුණු කරන කෙනෙක්ට සබහාදාම වුණත් කැමැති. ඒ වගේ කෙනෙක්ට නරකක් කරන්න බලපෑම් කරන්න හැදුවට නරක බලවේගවල් වලින් තුන්වෙනි පාර්ශ්වයේ දේවල් වලින් කිසිසේත්ම බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ තරම් චිත්ත ශක්තිය ප්‍රබලයි. ඒ තරම් හිතා ගන්නට බැරි ප්‍රමාණයක් චිත්ත ශක්තිය අනන්ත අප්‍රමාණ ප්‍රබල ශක්තියක්. හැම දෙයකම හිත තමයි බලපාන්නේ. බලගත කර යුත්තේත් අවබෝධ කරගත්ත යුත්තේත් හිතමයි. හිත දියුණු කරගත්ත කෙනෙක්ට කිසිම බලපෑමක් කරන්න බෑ. එයාව මානසික වටන්නත් බෑ. එයා කවදාත් වැටෙන්නේ නැහැ. එයාට කොච්චර මානසික වටන කරුණු කිව්වත් වටන්න බෑ. දැන් එයාට දැන් පහුගිය කාලේ අපි දැක්ක මරාගෙන මැරෙන බෝම්බ හදාගෙන මිනිස්සු ඝාතනය කරන තමනුත් මැරීගෙන කරන තත්ත්වයටවත් එයාව පත් කරන්න බෑ. මොකද ඒ තරම් එයාව මෝහණයකටවත් ලක් කරගන්න බෑ. මෝහණයකට කියන විශේෂයටවත් ලක් කරන්න බෑ. මොකද එයා තමන්ව තේරුම් ගත්ත කෙනෙක් කවදා මෝහණය කරන්නත් බෑ. එයාට බාහිර කෙනෙක්ට මෝහණය කරන්නත් බෑ. එයාව එහෙම මරාගෙන මැරෙන තත්ත්වයකට එයාගේ උපදේශකත්වයක් දීලා එයාගේ මනස එතනට හදන්නත් බෑ. මොකද එයාගේ මනස එහෙම ඇදෙන්නේ එයාවම අවබෝධ කරගන්න නිසා. ඉතින් මෙන්න මේ කාරණා නිසා ස්ථීර වශයෙන්ම යంత్ర මන්ත්‍රවල නම් බලපෑමක් නැහැ. කිසිම දෙයක බලපෑමක් නැහැ. ඔයාලට ඕනම වෙලාවක භාවනා කරන්න පුළුවන් ඕනම වෙලාවක. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කරන අයට මේ කිසිසේත්ම මේ වගේ බලපෑම් නැහැ. ඉතින් ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ ලෝකයේ බලගතුම දේ තමයි චිත්ත ශක්තිය කියන දේ. ලෝකයේ බලගතුම ඒ වගේම අවබෝධ කරගත යුතුම දේ තමයි හිත කියන දේ. එතකොට මෙන්න මේ කාරණා දෙක අවබෝධ කරන සහ බලගතු කරන කෙනාට කිසිසේත්ම බලපෑම් නැති බව තමයි ඔබට තේරුම් ගැනීමට තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඉතින් මම මෙච්චරලා මේ කියන්නට ඔයාලට තේරුම් කරන්නට උත්සාහ කරන්නේ මේ තුන්වෙනි පාර්ශ්වයේ වැඩවලට රැවටෙන්න එපා. ඒ වගේම තුන්වෙනි පාර්ශ්වයේ සරණ යන්නත් එපා. තුන්වෙනි පාර්ශ්වයේ සරණ යන්නේ තුන්වෙනි පාර්ශ්වයේ මිනිස්සු විතරයි. තුන්වෙනි පාර්ශ්වයේ මිනිස්සු තමයි ඕවගේ සරණ යන්නේ. කවදාවත් දෙවෙනි පාර්ශ්වයේ පළවෙනි පාර්ශ්වයේ යෙදෙන අය ප්‍රායෝගිකව මේ තුන්වෙනි පාර්ශ්වයේ යంత్ర මන්ත්‍ර අමනුෂ්‍ය හදිහූනියම් බලිතොයිල් පස්සේ යන්නේ පළවෙනි පාර්ශ්වයේ දෙවෙනි පාර්ශ්වයේ දෙකම අනුගමනය කරන අයත් ඒ වගේම පළවෙනි පාර්ශ්වයේ හොඳටම දියුණු කරලා ඉන්න අයත්
දියුණු කරමින් ඉන්න අයත් කවදාවත් තුන්වෙනි පාර්ශ්වයේ තැනට වැටෙන්නෙත් නැහැ. ඒ වගේ සරණ යන්නෙත් නැහැ. ඒව පිටිපස්සේ යන්නෙත් නැහැ. යාලා දන්නවා ඒ වලින් බලපෑමක් කරන්න පුළුවන්. ඒ වුණාට දෙවෙනි පාර්ශ්වයේ තුන්වෙනි පාර්ශ්වයේ ඒ පළවෙනි පාර්ශ්වයට බලපෑමක් කිසි දවසක කරන්න බෑ. මේ දෙකම කරන අයටත් ඒ වගේම පළවෙනි පාර්ශ්වයේ හොඳටම හිත දියුණු කරපු අයටත් කරන්න බෑ. හැමදාම ඌවට අහු වෙන්නේ හොඳට හොයලා බලන්න ඔයාලා තුන්වෙනි පාර්ශ්වයේ මානසිකත්වයේ තියෙන මිනිස්සු විතරයි. හොඳට හොයලා බලන්න. හොඳට පරීක්ෂණය කරලා බලන්න ඔය මානසිකත්වයේ තියෙන මිනිස්සුන්ට විතරයි ඔය බලපෑම් තියෙන්නේ. අර මම කියන විදිහට මනස හදාගන්න දියුණු කරන අයට ඔය බලපෑම් කිසි දෙයක් නැහැ. ලෙඩ රෝග කියන ඒවා සාමාන්‍ය දේවල් නේ. ඒවත් ඔක්කොම හොඳ වෙනවා. ශරීරේ කාගේ වුණත් ලෙඩ රෝග ඇති වුණා. බුදුන් වහන්සේටත් අසනීප ඇති වුණා. උණ හැදුණා. හෙම්බිරිස්සාව හැදුණා. එතකොට ඔළුවේ කැක්කුමක් තිබ්බා. ඒ වගේ දේවල් ඇති වෙන රහතන් වහන්සේලාට උනත් ඇති වෙනවා. ඒක තමයි මේ කුණු ශරීරයේ හැටි. එතකොට බලන්නකො ඔය තුන්වෙනි පාර්ශ්වයේ ඔය අමනුෂ්‍ය ප්‍රශ්න ඔක්කොම තියෙන තුන්වෙනි පාර්ශ්වයේ විදිහට මානසිකත්වයේ තියෙන අය. ඒ වගේම අපි කියන විදිහට අඩුම මේ ධර්මයේ ගැන අවබෝධයක්වත් නැති, ඒ වගේම ධර්මයේ විතරක් නෙවෙයි ආධ්‍යාත්මික ජීවිතයක් ගැන ධර්මයට වඩා ධර්මයේම තමයි ධර්මයේ හේතු කරගෙන දියුණු වෙන්න තියෙන ආධ්‍යාත්මික ජීවිතේවත් ආධ්‍යාත්මික අවබෝධයක් නැති අය, භාවනාවක් දියුණු කරලා නැති අය, අපි කියන විදිහට හරි වෙන ගුරුවරයෙක් යටතේ හරි ස්වාධීනව හරි මේ විදිහට දියුණු වෙලා නැති අයට තමයි ওই වගේ දේවල් වල බලපෑම තියෙන්නේ. ඒව ගැන අවබෝධයක් නැති කුඩා මහලු වයස් ભેදයක් නැහැ. උගත් නුගත් කියලා ભેදයක් නැහැ. පුදුම විදියට ඕකට අහු වෙලා තියෙනවා. ඒකට ආගම් ભેදයක්වත් නැහැ. හැම ආගමකම ඒවට අහු වෙලා තියෙනවා. තුන්වෙනි පාර්ශ්වයේ ওই තියෙන දේවල්ට මම අත්දැකීමෙන් කියන්නේ 100%ක්ම මට එහෙමයි හම්බෙලා තියෙනවා. මගෙන් පිහිට එහෙම අහලක් තියෙනවා. පෞද්ගලිකව අහලා තියෙන අයත් ඉන්නවා. ඒක නිසායි මම කියන්නේ එහෙම පුදුම ඒකට උගත් නුගත් ભેදයක් නැහැ. ඉතින් මම දන්න හොඳට උගත් මිනිස්සු පවා විදේශ රටවල් වල හිටපු අය පවා ඔන්න ඔය කියන තුන්වෙනි පාර්ශ්වයේ දේවල් වලට අහු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ ඒක ආගම් ભેදයක් නැහැ. ওই තුන්වෙනි පාර්ශ්වයේ මානසිකත්වයේ තියෙනවා නම් හරි ඉස්සෙල්ලා මං කිව්වා වගේ උගත් නුගත් ભેද නැහැ. ආයි සුදු කළු ભેද නැහැ. ආගම බුද්ධ ආගමද කතෝලිකද මුස්ලිම්ද දෙමළද ಜಾති කුල මල ભેදයක් නැහැ. අහු වෙනවම තමයි ඒක තුන්වෙනි පාර්ශ්වයේ මානසිකත්වයේ හැටි. ඉතින් මනස තමයි ප්‍රධාන වෙන්නේ. ඒක නිසා ඔයාලා තුන්වෙනි පාර්ශ්වයේ අයින් කරලා ඉවිල්ලා දෙවෙනි පාර්ශ්වයේ එක ඉන්න ගමන් පළවෙනි පාර්ශ්වයේ දෙකම අනුගමනය කරලා උඩට යන්න මනස දියුණු කරගන්න ඒක උත්සාහ කරන්න. ඒකයි කළ යුතුම දේ. මේක කරන්නේ නැත්නම් හැමදාම ඉතින් අර තුන්වෙනි පන්තියේ තමයි ඉන්න වෙන්නේ. ඔය යන්ත්‍ර මණ්ඩල වල ඉලිලා ඉන්න. ඊට වඩා හොඳ අර කාලා බීලා ජීවත් වෙලා මැරිලා යනවා කියන එක කරලා අන්න ඒ ටයිප් එකේ ඉන්නේ අර නිරාගමික කල්ලි වගේ අමුතු රැඩිකල් ටයිප් එකක් තියෙන. අන්න ඒ ටයිප් එකේ ඉන්න එක හොඳයි. මොකද ඒ ටයිප් එක කිසිම දෙයකට අයිති වෙන්නේ නැහැ. ඒ කට්ටිය ඇවිල්ලා කර්මඵලයේ විශ්වාස කරන්නේත් නැහැ. මතු භාවයකුත් නැහැ, පෙර භාවයකුත් නැහැ. එයාලුව ගණන් ගන්න නැතුව ඉන්නේ. ඉතින් ඒ හාදීන්ගේ මනස ඒකාන්තකින් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ නිරාගමික කල්ලි වලයි ඒකාන්තකින් කියන්නේ මේ අර කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා විශ්වාස කරනවා. ආන් ඒ විශ්වාස කිරිල්ල කියන සිතුවිල්ල කර්මඵලයේ කියලා දෙයක් නැහැ කියලා විශ්වාස කරන සිතුවිල්ල බලගතු වෙලා තියෙන. ඒක නිසා උන්ට කිසි දෙයක් වුණත් ගාණක් නැහැ. උන් ඒ ටයිප් එකේම තමයි ඉන්නේ. හැබැයි උන් දන්නේ කර්මවල විපාක තියෙනවා. කියන්නේ ඒව විඳවන්න උනාම තමයි අපායේ ගිහිල්ලා හරි පෙරේතාත්මවල ඉපදෙලා හරි අමනුෂ්‍යාත්මවල ඉපදෙලා විඳපද්දි තමයි තේරෙන්නේ අනේ මම මෙහෙම කල්පනා කරේ අපරාධි කියලා. නමුත් උන් ඒකාන්තකින් බලගතු වෙලා තියෙනවා. අපි එහෙම නෙවෙයි. අපි සම්‍යක් දෘෂ්ටිකව තමයි දෙවෙනි පාර්ශ්වය සහ පළවෙනි පාර්ශ්වය කියන දෙකෙන්ම බලගතු වෙන්නේ. ඒ බලගතු වීම නිසාම භාවනා කරන අයට යන්ත්‍ර මන්ත්‍රවල බලපෑමක් නැහැ. අනිවාර්යයෙන්ම ස්ථීර වශයෙන්ම නැහැ. බලපෑමක් ඇති වෙන්නෙම නැහැ. ඒක මම 100% ගැරන්ටි කරලා කියන්නේ. මම ඒක ස්ථීර වශයෙන්ම දන්නවා. මගේ අත්දැකීමෙන් තමයි මම කියන්නේ. මොකද මටත් ඔය වගේ එක එක චෝදනා, ඒ කියන්නේ මටත් මාවත් බය කරන්න ඇවිල්ලා තියෙනවා සමහර යන්ත්‍ර මන්ත්‍රකාරයෝ මට මෙහෙම කරනවා, මෙහෙම වට්ටවනවා කියලා. එහෙම කිව්වට මට කිසි දෙයක් කරන්න බැරිලා තියෙනවා. ඉතින් සමහරක් දේවල් එයාලටම කැපිලා ගිහලා තියෙනවා. සමහරක් දේවල් කරලා නැහැ, නිරර්ථකයි. අර කරාලේ කියලා හොයන්නවත් නැහැ. නිකන් මන් දන්නෙත් නැහැ ඒව ඇවිල්ලා කියාද කියන්නේ. ඒ තරම් ඒ වගේ බලපෑමක් නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයාලට මම මේක අත්විඳින්න මගේ අත්දැකීම්නේ මම ඔයාලට කියලා දෙන්නේ. අත්දැකීම් වලින් භාවනාව කියලා දෙන්නේ. ඉතින් මමත් එහෙම අනුගමනය කරනවා නම් ඔයාලටත් කියන්නේ ඒ විදිහට පළවෙනි පාර්ශ්වය දෙවෙනි පාර්ශ්වය කියන කාරණා දෙක ප්‍රායෝගිකව නියැලෙන්න කියන කාරණාව තමයි මට කීමට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට දැන් තේරෙන්න ඇති
මේ භාවනා කරන අයට යන්ත්‍ර මන්ත්‍ර වල බලපෑමක් නැති කියන කාරණාව හොඳටම විග්‍රහ වෙන්න ඇති. මම දැන් පැය භාගයක් විතර තිස්ස ඔයාලට මේ දේශනාව කරනවා. ඉතින් මේ කාරණා ටික හොඳටම ඇති කියලා මම හිතනවා තේරුම් ගන්නට. ඉතින් මීට වඩා කියන්නට අවශ්‍යතාවය නැහැ. මේක හොඳටම ඇති ඔයාලට තේරුම් ගන්නට. මෙව කරන්නේ නැති අයට තමයි හැමදාම ඉතින් ලක්ෂ ගණන් වියදම් කරන්න, සමහර වෙන ලක්ෂ 30 40 යන්ත්‍ර වලට වියදම් කරනවා. මම එහෙම දන්න අයත් ඉන්නවා. ඉතින් ඒක මෝඩකම. ඉතින් ඒ කට්ටියගේ ඔලු හදන්න බැරි නම් ඒක අතෑරලා දාන්න. ඒ වගේ මමත් අතෑරලා දාන ඒ වගේ අයව. ඉතින් ඒක තමයි යාළුවගේ විනාශය. ඉතින් ඒක නිසා ඔයාලට තියෙන්නේ මේ පළවෙනි පාර්ශ්වය දෙවෙනි පාර්ශ්වය දියුණු කරන්න. එතකොට ඕවා දියුණු කරද්දී අර තුන්වෙනි පාර්ශ්වයේ තියෙන හැම දෙයක්ම ඔයාලට අයින් කරලා දැමීමේ හැකියාව තියෙනවා. අයින් කරලම දාලා ඔයාලගේ ජීවිතේ සක්සස් කරගන්න, සම්පූර්ණ කරගන්න හැමදාම මම කියන වගේම පුළුවන්. ඒක නිසා මෙන්න මේ කියන ජීවිත අවබෝධය ඔබ ඇති කරගනිමින් මෙන්න මේ කියන දේවල් ගණන් නොගෙන අපි කියන විදිහට මේ හැම දෙයක්ම කරගෙන යන්න. ඉතින් මම හිතනවා ඉස්සෙල්ලා කිව්වා වගේම මේ දේශනාව මේ ප්‍රමාණය හොඳටම ඇති ඔයාලට මේක අවබෝධයක් කරගන්නට. එහෙනම් අදට මේ භාවනා කරන අයට යන්ත්‍ර මන්ත්‍ර බලපෑමක් නැත කියන මෙම දේශනාව මම අදට අවසන් කරනවා. ඔබට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් යම්කිසි මේ විදිහේ බලපෑම් තියෙනවා නම් ඒව අවබෝධ කරගෙන දෙවෙනි පාර්ශ්වයේ පළවෙනි පාර්ශ්වයට පැමිණිලා මේ දෙකම කරන ගමන් තමන් අවබෝධ කරන මනස දියුණු කරගෙන මේ තුන්වෙනි පාර්ශ්වයෙන් ඈත් වෙලා එම මානසිකත්වයනුත් ඈත් වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ භාවනාව දියුණු කරගන්න සමත විදර්ශනා වශයෙන් ඒ වගේම කුණ්ඩලිනී ශක්ති විශ්ව ශක්ති මේ වගේ අපි කියලා දෙන ප්‍රායෝගික ආධ්‍යාත්මික භාවනාමය වශයෙන් නැවත නැවත ප්‍රායෝගික වෙදෙන්න බුද්ධ ධම්ම සංඝයන් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට ලැබේවා කියලා මම ආශිර්වාද කරන ගමන් අදට මෙම දේශනාව අවසන් කරනවා. ත්වන් සරණයි.